සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ආයුබෝ වෙත්වා. ඒ තමයි වටිනම ප්‍රාර්ථනාව මේ කාලෙට තියෙන. දෙවන ලෝක යුද්ධය වුණාට පස්සේ ලෝකය කල්පනා කරා ආයේ ලෝකෙට සිද්ධ වෙන්න පුළුවන් ලොකුම අභියෝගය තමයි තුන්වෙනි ලෝක යුද්ධයක් කෙන එක. තුන්වෙනි ලෝක යුද්ධයකට මුහුණ දෙන්න කියලා හිතාගෙන එහෙම ලෝක යුද්ධයක් ඇති නොවෙන්න කියලා ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සංවිධාන හැදුවා. ඊට පස්සේ මහා බලවතුන් එක්කෙනෙක් අනෙකාට නොපරදින විදියට මිසයිල් යුද ගුවන් යානා මෙකී නොකී තාක්ෂණයන් අලුතින් හොයාගත්තා. හැබැයි මේ 21 වෙනි සියවසේ දෙවෙනි දශකය වෙද්දී ලෝකයට යුද්ධයක් කරන්න සිද්ධ වුණා. ඒත් අර කියපු කිසිම දෙයක් නෙවෙයි වමනා වුනේ. සබන් කෑල්ලක්, ඊට පස්සේ මුහුණු ආවරණයක්, එහෙම නැත්නම් විෂ බීජනාශක දියරයක්. කල්පනා කරලා බලන්නකෝ. ඒ කියන්නේ වෙන කවදාටත් වැඩිය ලෙඩ වලින් බේරෙන එක සහ ලෙඩ පැතිරෙන එක වළක්වන එක ගැන ලෝකයේ අවධානය යොමු කරන මොහොතක තමයි අපි මේ ඉන්නේ. අද මේචියෝ ડોක්ටර් වැඩසටහනේදී අපි කල්පනා කළා ගොඩක් නෝනලගේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ කියන්නේ බබාලා හම්බ වෙන්න ඉන්න නෝනලගේ ප්‍රශ්න සහ චෝදනා තියෙනවා. ඒ නෝනලාට චෝදනා තියෙනවා. ඒ නෝනලාගෙන් චෝදනා තියෙනවා. අපි නිසා මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න කල්පනා කළා. ආරාධනා කර සිටියා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයාට. ආයුබෝවන් ඔබතුමාට. මේ දවස්වල ඔබතුමාලා සෑහෙන වටිනා කාර්යභාරයක් කරන මේ COVID-19 අවදානම මැද වුණත් දෛනික කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. ඔබතුමාලතුළු සමස්ත සෞඛ්‍ය සේවකයන්ට අපේ කෘතවේදීත්වය පළ කරන්න ඕනේ මේ මොහොතේ. විශේෂයෙන්ම අද වැඩසටහන ඔබ මවක් වෙන්න බලාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබ මවක් නම් දරු ප්‍රසූතියක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔබට රත්තරන් වටින අදහස් ටිකක් දැනගන්න තියෙනවා. ඒ නිසා රැඳෙන්න අපිත් එක්ක. විශේෂඥ වෛද්‍යතුමනි අපි කතාව මෙහෙම පටන් ගනිමු. දැන් ගර්භණී මාතාවක් කියලා කියන්නේ කොහොමත් පරිස්සම් වෙන්න ඕන කෙනෙක් කියන එක පිළිබඳව අපි දන්නවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය, කොරෝනා වසංගතය වගේ තියෙන මොහොතක අවදානම වැඩිද ඒගොල්ලොන්ට? ඇයි ඒගොල්ලොන්ට එහෙමනම් අවදානම වැඩි කියලා කියන්නේ? ඔව් ඇත්තටම ගර්භණී භාවය කියන්නේ දැන් මවගේ කුස තුල ගර්භණී භාවයක් හට ගන්නකොට අපි දන්නවා මේ දරුවා බිහි වුණාම මවගේ ජාන සහ පියාගේ ජාන වලින් සවර්ණ දේහ වලින් තිබ්බට ඒ වෙනම කෙනෙක් මේ බිහිවන දරුවා. වෙනම දරුවෙක් තමාගේ කුස තුල දරනකොට ඉමුනිටි එහෙම නැත්නම් මේ තමාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මවගේ නොයිකුත් වෙනස් වීම ඇති වෙනවා. හරියට වකුගඩ බද්ධ වීමක් කරනකොට බද්ධ කිරීමේදී නොයිකුත් ඖෂධ ලබා දෙනවා මේ වෙන පිටින් ආපු වකුගඩුවට ප්‍රතිශක්තිය මගින් තමාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මගින් මේක රිජෙක්ට් කරන. එහෙම නැත්නම් ඒක එපා කියලා ප්‍රතික්ෂේප කිරීම වළක්වීම සඳහා ඖෂධ ලබා දෙනවා. නමුත් අපි දන්නවා ගර්භණී භාවයේදී එහෙම කිසිම ඖෂධයක් ලබා දෙන්නේ නැහැ. මේ ස්වභාව ධර්මය විසින්ම පිටත් එන මේ කලලය මේ දරුවා සඳහා එවැනි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇතිවන ප්‍රතිදේහ මේ ප්‍රතිශක්තිය නිසා ඇතිවන වෙනස් වීම තුළින් ඒක දරාගෙන මව ගර්භණී භාවයේ තුලදීම ඉඳලා බිහි වෙනවා. එතකොට ප්‍රතිශක්ති පද්ධතියේ නැත්නම් ඉමුනිටි එකේ වෙනස් වීම ඇති වෙනවා මේ ගර්භණී භාවයෙන් තොර කෙනෙකුට වඩා. එතකොට සමහර රෝගී තත්ත්වයන් තියෙනවා. උදාහරණයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් ඩෙන්ගි රෝගය වගේ මවකට වැළඳුනාම ගර්භණී භාවයෙන් නැති කෙනෙකුට වඩා මේ ප්‍රතිශක්තිය නිසා ඇතිවන වෙනස් වීම වැඩි. එම නිසා රෝග ලක්ෂණ සහ තියෙන දේවල් භයානක වෙන්න පුළුවන් ගර්භණී භාවයේ නැති කෙනෙකුට වඩා මේ ගර්භණී භාවයේදී ආයිම රෝග වැළඳුනාම. ඉතින් ඒක නිසා තමයි ගර්භණී භාවයේදී මෙවැනි රෝගයක් වැළඳුනාම විශේෂ අවධානයක් යොදනවා. මොකද අවදානම වැඩි නිසා විශේෂයෙන් බලනවා මේ ගර්භණී භාවයේදී ඇතිවන ප්‍රතිශක්තියේ
වෙනස නිසා ඒ වෙනස ඇති වුණාම එවැනි තත්ත්වයක් හට ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා ගර්භණී මාතාවකට ප්‍රතිශක්තියේ දුර්වලතාවක් කියලා කිව්වොත් කමක් නැද්ද ડોක්ටර්? ඔව්. වෙනස් වීමක් තියෙනවා. යම් විදිහක දුර්වලතාවයක්. නමුත් මින් අදහස් කරන්නේ ගර්භණී භාවයකින් තොර වෙනත් පිරිමි හෝ කාන්තාවකට තියෙන ප්‍රතිශක්තිය අඩුවක් නිසා වැඩි අවදානමක් තියෙන රෝගී තත්ත්වයන් හැදෙන්න. නමුත් මිහිදී ගර්භණී කාන්තාවකට වැඩි අවදානමක් නැහැ. දැන් ඩෙන්ගි රෝගය හැදෙන්න හෝ ඉන්ෆ්ලුවෙන්සා හැදෙන්න වැඩි අවදානමක් නැහැ. නමුත් හැදුනොත් මතුවන රෝග ලක්ෂණ වල අවදානමක් තියෙන්න පුළුවන්. ඉතාමත් වැදගත් ඒ කාරණාව. ඒ කියන්නේ වැඩි අවදානමක් නැහැ ගර්භණී මාතාවකට. හැබැයි රෝගය හැදුනොත් එතකොට තියෙන බලපෑම වැඩි බලපෑමක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට වෛද්‍යතුමා විශේෂඥ වෛද්‍යතුමා පැහැදිලි කරේ මම තේරුම් ගත්තේ ඔබතුමා නිවැරදි කරන්න. ඒ කියන්නේ දැන් මවගේ කුස තුල වෙනම ජීවියෙක් වැඩෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ සිරුරේ ස්වභාවය තමයි අපිට ආගන්තුක දෙයක් ඇඟට බද්ධ කළායින් පස්සේ ඒක ඵලයන් කියලා කියනවා, ප්‍රතික්ෂේප කරනවා, රිජෙක්ට් කරනවා. හැබැයි මේක මේ මව දරුවා සහ තියෙන අතර තියෙන සම්බන්ධය නිසා දරුවේ කලලයකට එහෙම සිදු නොවිය යුතු නිසා මවගේ සිරුරේ වෙනම හැදෙනවා අර අමතර කොටස ප්‍රතික්ෂේප නොකරන තත්ත්වයක්. ඒක නිසා ප්‍රතිශක්ති ඒකත් එක්කම ප්‍රතික්ෂේප වෙනස් වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වීම නිසා රෝගී තත්ත්වයන් වලට දක්වන ප්‍රතිචාරයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. එම නිසා තමයි ගර්භණී කාන්තාවකට යම් රෝග වැළඳුනොත් ඒ ඇති වෙන රෝග ලක්ෂණ වල වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඒ තත්ත්වය ඇතිවන්නේ එම නිසා. නමුත් රෝගයක් වැළඳීම සඳහා වැඩි අවදානමක් නැහැ. හෙම්බිරිසාවක් හැදෙන්න ගර්භණී භාවයේදී වැඩියෙන් හැදෙන්නේ නැහැ. හැදුනොත් ඒ රෝග ලක්ෂණ වල වෙනස් වීම තියෙනවා සමහර රෝගවල. හොඳයි. ඔතනින්ම මම කැමති පොඩ්ඩක් පියවර දෙක තුනක් පැනලා ප්‍රශ්නයකට යන්න. එතකොට දැන් COVID-19 නැත්නම් කොරෝනා සම්බන්ධයෙන් ගත්තාම ඒකේ රෝග ලක්ෂණ කොහොමද මතුවෙන්න පුළුවන්ද? දැන් ටිකක් අපි සාමාන්‍ය ජනතාව විදිහට හරි අවුල් වෙලා ඉන්නේ දවස් 14ක් ඇතුළත මේකේ රෝග ලක්ෂණ මතුවෙනවා කව නෑ එහෙම නෑ 33 ගිහිල්ලත් මතුවෙනවා. ඒකට මේ ගර්භණී මාතාවකට කොහොමද මේ COVID-19 වගේ රෝග ලක්ෂණ මතුවිය හැක්කේ? ඔව් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මේ. නමුත් අපි දන්නවා COVID-19 මේ රෝගය මේ කොරෝනා වෛරසය නිසා හටගන්න රෝගය ගැන අපිට තියෙන පළපුරුද්ද සහ දැනුම ඉතාමත්ම සීමා සහිතයි. මාස කිහිපයක් විතරයි. මාස 4ක් විතරයි. නමුත් මේ මාස 4 ඇතුළත අපිට මේ නිරීක්ෂණයන්ගෙන් ලබාගත් දත්ත වලින් තමයි කියන්න පුළුවන්. නමුත් වාසනාවකට මේ කොරෝනා ඉන්ෆෙක්ෂන් එක හැදුන කිසිම මවකට ගර්භණීභාවය නිසා වැඩිපුර අවදානමක් වැඩිපුර රෝග ලක්ෂණ මතුවෙලා නැහැ. අපි මේ රෝගීන්ගේ තියෙන ඉතිහාසයෙන් තමයි කියන්න පුළුවන්. දැන් චීනයේ එක කාන්තාවක් සති 30 දී පමණ වෙන්ටිලේට් කරලා, ඒ කියන්නේ මේ කෘත්‍රිම ශ්වසනය ලබා දීලා ඒකෙන් හොඳ වෙලා දරුවෙක් බිහි කරලා තියෙනවා. මවට සහ දරුවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳලා තියෙනවා. ඉතින් ගර්භණී භාවයෙන් මින් අදහස් වෙන්නේ නිසා වැඩි අවදානමකට ලක් වෙන්නේ නැහැ මේ කොරෝනා වෛරස් ආසාදනය හැදුනොත්. දැන් මේ එක පැත්තකින් අපිට කතා කරන්න තියෙනවා කොරෝනා ආසාදනය වීම සහ රෝග ලක්ෂණ, ඊට පස්සේ බබාට වැළඳෙන්න පුළුවන්ද මේ ඔබ ගර්භණී සමයක පසු වෙනවා නම්. අනිත් පැත්තෙන් ඔබ හරියට ක්ලිනික් යනවද නැද්ද, කෑම බීම වල තත්ත්වය කොහොමද, මේ පැතිත් අපි කතා කරන්න තියෙනවා. අද මීටියෝ ડોක්ටර් වැඩසටහනට විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයාට අපි ආරාධනා කළේම අන්න ඒ කාරණාව නිසා. මොකද සමහර විට ඇඳිලි නීතිය තියෙනවා, වෙනයම් ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒ නිසා විටමින් ටික හරියට ලැබුණද, අනිත් බෙහෙත් ටික ලැබුණද කියන ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ මේ ඔබට තියෙන ප්‍රශ්න ටික කතා කරන්න ලෑස්ති. අද ඔබ වෙනුවෙන් අප මුණ ගැහෙන්නේ ප්‍රසව හා නාරවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයා. දැන් අපි කතා කරමින් සිටියේ මේ කොවිඩ් ආසාදනය වුණොත් යම් ගර්භණී මවකට රෝග ලක්ෂණ විදිහට අර සාමාන්‍යයෙන් කියන රෝග ලක්ෂණමද එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් ආකාරයක් ගනීවිද? ඒ රෝග ලක්ෂණ කොයි වගේ වේද? රෝග ලක්ෂණ ඇත්තටම අපි දන්න විදිහට උගුරේ වේදනාව, sore throat, එහෙම නැත්නම් කැස්ස, වියලි කැස්ස, අධික කැස්ස, ඊළඟට ඒකේ වැඩි වුණාම නියුමෝනියා තත්ත්වය, මේ හැම දෙයක්ම වෙනත් කෙනෙකුට වගේම එන්න පුළුවන්. ඉතින් තමාට
එවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් එක්ක මේ COVID-19 රෝගයේ තියෙන කෙනෙක් ළඟ ඉඳලා තියෙනවා නම් මෙවැනි සම්බන්ධකමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තමාට රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂිත දුරකථන අංකයක් තියෙන එකට කතා කරලා එහෙම නැත්නම් තමාගේ MOH එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙවැනි අයට කතා කරලා උපදෙස් ලබාගෙන එහෙම තියෙනවා නම් ඒ විශේෂිත වූ රෝහල් තියෙනවා. හැම රෝහලටම තමාගේ සායනයට යාම සුදුසු නැහැ. මොකද අනිත් අය ගැන අපි හිතන්න ඕනි. එම නිසා එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒ සුදුසු රෝහල් වලට පමණයි යා යුත්තේ. තමා පෞද්ගලික අංශයට යනවා නම් තමා පෞද්ගලික අංශයට යනවා මේ වෛද්‍යවරයා ළඟට යන්න ඕනි කියලා හිතන්න හොඳ නැහැ. මොකද අනිත් අය ගැනත් හිතන්න ඕනි. ආත්මార్థකාමී නොවි. එතකොට එවැනි රෝග ලක්ෂණ වෙනත් අයට වගේම තමයි මේ ගර්භණී භාවයේත් තියෙන්නේ. ඔව්. එතකොට දැන් එහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් සහ අනිතක විශේෂඥ වෛද්‍යතුමා කව දැන් සාමාන්‍ය ලංකාවේ මේ කොවිඩ් ආසාදිතයන් හමු වෙන්නේ එක්කෝ අර පිටරට ගිහිල්ලා ආපු අය ආශ්‍රය කළාම නැත්නම් ඒ රෝගීන් ආශ්‍රය කළාම ওই විදිහට අපි අර සාමාන්‍ය වලලු තුනක් ගැන හිතනවානේ. ඒ සම්බන්ධතාවත් ඔබට තියෙනවා නම් අර කියපු රෝග ලක්ෂණක් තියෙනවා නම් ඔබ සමහර විට ඒ ගොඩට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් 1390 දුරකථන අංකයට කතා කරන්න ඉස්සෙල්ලම එතන ඉන්නවා වෛද්‍යවරු 100ක් පමණ සේවයේ නිරතව ඉන්නවා. එතකොට ඔබේ රෝග ලක්ෂණ කිව්වන් පස්සේ 1390ට කතා කරලා ඔබට මොනවද ලබා දෙන්න ඕනේ විසඳුම කියන එක එතන වෛද්‍යවරු කියයි නේද? ඔව්. එහෙම නොවුනොත් එහෙම නැත්නම් අර කිව්වාගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සෞඛ්‍ය පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කතා කරලා අදාළ උපදෙස් ගන්න පුළුවන්. දැන් යම් විදියක විශේෂඥ වෛද්‍යතුමනි මේ කොරෝනා ආසාදිත වෙච්ච මවක් දරුවෙක් බිහි කළොත් ඒ දරුවට වැළඳෙන්න පුළුවන්ද මේ රෝගය? ඔව්. ඇත්තටම මේ සම්බන්ධයත් අපිට ඇති එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් තියෙන දත්තයන් සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන. මොකද පහුගිය මාස 4 තුලදී විතරක් දැනට තියෙන විදිහට මුලදී මේ පටන් ගත්ත කාලෙම චීනයෙන් විතරමයි තිබ්බේ. එතකොට තිබ්බේ ඒගොල්ලෝ බිහි වුණ දරුවෙකුගේ කලල බන්දේ. කැමැදෑමයි එහෙම නැත්නම් ඇම්නියොටික් ෆ්ලුයිඩ් වල බබාවට තියෙන වතුර සහ බබාගේ නාසයේ උගුරේ හැමතියම ඒ ස්වබ්ස් අරගෙන බලලා තියෙනවා තිබුණේ නැහැ. මුලදී හිතුවේ මේක යන්නේම නැහැ කියලා. දැන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ වගේ තිබිලා තියෙනවා පැය 30ක් ඇතුළත වගේ මේ වෛරසය වැළඳුණු බවට සාධක ප්‍රතිදේහයන් තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා යන්න පුළුවන් ඇති කියලා හිතනවා. උදාහරණයක් ලෙස යම් රෝගයක් 200ට එකකගේ රෝගේ දරුවට යනවා නම් ඉතින් එච්චර ලොකු ප්‍රමාණයක් බිහි වෙලා නැතුව ඇති අපිට මේක හරියට දැනගන්න. ඉතින් නමුත් මෙහිදී තියෙන හොඳ දේ තමයි මෙතෙක් මේ ලදරුවන්ට මේ ඉපදුන දරුවන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. එහෙම යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. යන්න තියෙන අවදානමත් වෙනත් රෝග තත්ත්වයන් වගේ නෙවෙයි ඉතාමත්ම අඩුයි කියලා තමයි දැනට ඇති මතය. නමුත් ඒ දරුවන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ දැනට. නමුත් අර ඔබතුමා කියන වගේ තවම මතයක් ස්ථාවරව ප්‍රකාශ කරන තරම් කාලයක් නෙවෙයි. ඒ කියන්නේ 200ට එක්කෙනෙක් ගින්නම් මේක යන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රකාශ කරන තරම් තාම සිද්ධි වාර්තා වෙලා නැහැ. උදාහරණයකට ලංකාවේ මම හිතන්නේ එහෙම ගර්භවතී මාතාවක් දරුවෙක් ප්‍රසූත කිරීම මේ කොවිඩ් ආසාදිත ගර්භවතී මාවක් දරුවෙක් ප්‍රසූත කිරීම එක් සිද්ධියයි වාර්තා වෙන්නේ. ඒ සිද්ධියේදී ඒ දරුවට වැළඳුනේ නැහැ ඒකනේ. ඔව්. හරි දැන් යම් විටක ගර්භණී සමයේදී මවට කොවිඩ් ආසාදනය වුණොත් කොරෝනා ආසාදනය වුණොත් පස්සේ දරුවා බිහි වුණාට පස්සේ අතුරු ආබාධ එහෙම ඇති වෙන්න පුළුවන්ද විශේෂඥවතුනි? ඔව් ඒ කියන්නේ සමහර වෛරස් රෝග තියෙන රුබෙල්ලා වෛරසයේ ශරීරගත වුණොත් මුල් කාලයේදී දරුවට ආබාධ තත්ත්වයන් ඇති වෙනවා. නමුත් මේ රෝගය ගැන ඇත්තටම දැන් පහුගිය මාස 4දී විතරයි අපි දන්නේ. දැන් කලලයට ආබාධ ඇති වෙන්නේ නම් කලලේ හැදෙන කාලයේදී. මොකද කලලේ හැදෙනකොට අන්තිමට ඔසප්පු දිනේ සිට සති 5 8 9 කාලයේදී තමයි හැම අවයවයක්ම හැදෙන්නේ. ඇඟිලි හැදෙන්නේ, හදවත හැදෙන්නේ, මුහුණ හැදෙන්නේ, මේ හැම දෙයක්ම හැදෙන්නේ. මේ හැදෙනකොට මේ වෛරසය මගින් වෙනවනම් එනවනම් ඒ කාලෙදී තමයි වෙන්නේ. ඉතින් ඒ කාලෙදී වෛරස් රෝගය හැදුන අය දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැදුන අය තව මාස කිහිපයකින් ගණනාවකින් තමයි අපි දන්නේ මේ කාලෙදී හැදුන අය
කියලා. ඉතින් මේක ගැන දැනට කියන්න බෑ. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයේදී හෝ දරුවා බිහි වුණාම පසුපස බලලා නිගමනවලට එළඹෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට මේ වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද හේතුව දැනට තියෙන තත්ත්වයන් වලදී දරුවට යන වෛරසය යන ප්‍රමාණය වෙනත් රුබෙල්ලා වගේ තත්ත්වයන් වගේ අඩු නිසා එහෙම නැතුව ඇති කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ ගැන නිගමනයකට එළඹෙන්න බෑ දැන්මම බබාට ආබාධ ඇතිවීම සම්බන්ධයෙන්. ඔව්. ඒ කියන්නේ පොදුවේ අපිට දැනෙන කාරණාව තමයි මේ COVID-19 රෝගය පිළිබඳව ලෝකේටම තවම තියෙන දැනුම හරි නොමේරු අවධියක තියෙන්නේ. ඒ කියන්නේ මාස 4ක පමණ කාලයක් තමයි මෙච්චර අපිට ලෝකෙට බලපෑම් කළා වුණත් මාස 4ක පමණ කාලයකුයි ගත වෙලා තියෙන නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. ඔව්. ඒ වගේම එක චීනයේ තිබිලා තියෙනවා දරුවා කලින් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක මේ වෛරස් ආසාදනයේ කොරෝනා නිසා කියන්න බෑ. මොකද අධික උණ සහ නොයෙකුත් මෙවැනි රෝගී තත්ත්වයන් නිසා කලින් දරුවා ප්‍රසූත වෙන්න පුළුවන්. ඉතින් මේ වෛරසය නිසා වෙන්න බෑ. වෙනත් කෙනෙකුට පවා නොයෙකුත් අධික උණ සහ මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වුණාම වෙන්න පුළුවන්. නමුත් ඒ එකක් විතරයි. ඉතින් එකකින් අපිට කියන්න බෑ. එවැනි නිගමනයකට එන්න බෑ. ඔය කලින් දරුවා ප්‍රසූත වීම පිළිබඳ බිහිවීම පිළිබඳව කියපු නිසා දැන් මේ වගේ වසංගත තත්ත්වයක් පැතිරෙන නිසා දරුවන් අපේක්ෂාවෙන් ඉන්න ගර්භණී මාතාවන්ට සිසේරියන් සත්කමක් කරන්න ඕනේ. නැත්නම් සීසර් කරලා ගන්න එක හොඳයිද ඉක්මනින් එහෙම ගන්න කියලා සමහරට හිතෙන්න පුළුවන්. ඔබතුමා මොකද හිතන්නේ එහෙම? නෑ එහෙම වෛද්‍යමය වශයෙන් හේතුවක් නැත්තම් මේ ප්‍රසූතිය කලින් මේවැනි වසංගතයකදී කලින් ප්‍රසූතිය සිසේරියන් ශල්‍ය කර්මයක්කින් කළ යුතුයි කියලා ලෝකේ කොහෙත්ම ඔප්පු කරලා නැහැ. ඒ සඳහා ඔබගේ නාරියා ප්‍රසව වෛද්‍යවරයා වෙනත් වෛද්‍යමය හේතුවක් තියෙනවා නම් අධික රුධිර පීඩනයේ උදාහරණයක් ලෙස එවැනි තත්ත්වයක් නිසා දරුවා බිහි කරන්න උනොත් මිසක් නමුත් මෙවැනි තත්ත්වය වසංගතයේ හේතුවක් කරගත යුතු නැහැ. මේ ඇඳරි නීතිය හෝ මෙවැනි තත්ත්වයන් නිසා ඉක්මනට දරුවා බිහි කරම අපිට එන්න බැරි වෙයි කියලා එහෙම හිතන එක සුදුසු දෙයක් නෙවෙයි වෛද්‍යමය වශයෙන්. දැන් කොරෝනා ආසාදනය වීම නැත්නම් කොරෝනා රෝගය සහ ගර්භණී මාතාවන් කියන මේ මාතෘකා දෙක සම්බන්ධයෙන් තව තියෙනවා ගැටලු කතා කරන්න. මම හිතුවා පොඩ්ඩක් වෙනස් කරන්න මාතෘකාව. ඒ තමයි දැන් ප්‍රායෝගික තත්ත්වයන් එක පොඩ්ඩක් කතා කරන්න. දැන් මේ වෙද්දී බොහෝ සායන කියන්නේ ක්ලිනික් වලට යන්න අවශ්‍ය නැහැ කියලා තියෙනවා. ප්‍රෙෂර් වලට, කොලෙස්ටරෝල් වලට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔබ අර බෝනවන රෝග සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ සායන වලට යන්න අවශ්‍ය නැහැ. බෙහෙත් ටික ඔබේ ගෙදරට එවලා තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේ ගර්භණී මාතාවන් සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? ඒගොල්ලොන්ටත් එහෙම ක්ලිනික් එකට නොගෙහින් හිටියට කමක් නැද්ද? මොකද තත්ත්වය? ඇත්තට මේක මේ ගර්භණී භාවයට වළංගු නැහැ. මොකද අපි දන්නේ ඉදිරියේදී ගර්භණී භාවයේදී කුමක් සිද්ධ වෙනවද කියලා. සමහර අයට දරුවාගේ වර්ධනයේ අඩුවක් සිදුවන්න පුළුවන් අන්තිම කාලයේදී. මුල් කාලයේදී වෙන්න මුල් කාලේ සති 28න් පස්සේ තමයි වර්ධනයේ වැඩිවීමේ ප්‍රවේගය සිදුවන්නේ. ප්‍රවේගය වැඩි වෙන්නේ. ඉතින් සති 28 30දී වෙන්න පුළුවන්. අන්තිම සති 35 36දී වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගර්භණී භාවයට ආවේනික වූ රුධිර පීඩනය වැඩි වෙන්නේ අන්තිම කාලේ වෙන්න පුළුවන්. ඉතින් මෙවෙන් රුධිර පීඩනය බලන්න ඕනේ, දරුවාගේ වර්ධනය බලන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවට මුත්‍රා ආසාදන ඇතිවන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව අහිතකර ලෙස ඇති වුණොත් ඒක කලලයට දරුවට මේ බලපාන්න පුළුවන්. මේ සඳහා පරීක්ෂණ සහ නොයෙකුත් මුත්‍රා පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සහ දරුවාගේ පරීක්ෂණ කරන්න ඕනේ. ඒ සඳහා ඔබගේ වගකීමක් තියෙනවා. දැන් ඇත්තටම තමන්ටත් වගකීමක් තියෙනවා තමාගේ දරුවා සහ තමා ගැන. ඉතින් ඇඳරි නීතිය සහ මට මේක යන්න බෑ කියලා හිතලා ගියොත් ඒ වගකීම් පැහැර හැරියොත් තමාට ඒකේ පළවික විපාක විඳින්න සිදු වෙනවා. ඒ කියන්නේ මේ පවතින తত্ত্বය ඔබට ඔබේ ගර්භණී මාතාවකට සායනයට නොයෑම සඳහා නිදහසට කාරණයක් නෙවෙයි. ඔබ පුරුදු පරිදිම සායනයට යා යුතුයි. ඔව් ඇතර පුරුදු පරිදි කියපම් දැන් අපි දන්නවා අපි ලංකාවේ සාමාන්‍යයෙන් කරන්නේ සති 30 දක්වා සති 4කට සැරයක් සායනය වෙතට යනවා. ඒ වගේම විශේෂිත රුධිර පරීක්ෂණ සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ තියෙනවා. ඒවා ගැන අපි කතා කරනවා. ඒ සඳහා යනවා. ඒ වගේම සති 30 ඉඳලා සති 35 දක්වා ආසන්න වශයෙන් සති 2කට සැරයක් යනවා සායනයට. එතකොට සති 35 ඉඳලා දරුවා ප්‍රසූත කරන තෙක් සතියකට සැරයක් යනවා. නමුත්
දැන් මේ කාලයේදී ඒ විදිහට ගියොත් තමා අනවශ්‍ය ලෙස මේ කොරෝනා ආසාදනයකට නිරාවරණය වෙන්න පුළුවන්. ඉතින් එම නිසා අත්‍යවශ්‍යම ක්ලිනික් විසිට් සායනයට යන විතරයි අපි නිර්දේශ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා අවම ප්‍රමාණය ගර්භණීභාවයට 8 වරක්වත් යන්න ඕනේ. මේ කියන්නේ 8 වරක් පමණක් නෙමෙයි මේක අවමයේ. අපි දන්නවා නොයෙකුත් ඇෆ්‍රිකන් කරන අප්‍රිකානු රටවල් වල එහෙම ඉතාමත්ම අමාරුයි සායනයට ගෙන බොහෝ දුරක් යන්න වෙනවා. ඒ වගේ තැන්වල වෛද්‍යවරුත් නොයෙකුත් තැන්වලට ගිහිල්ලා සායන කරනවා. ඉතින් එයාගේ ගර්භණීභාවයේදී සංකුලතා අවම කිරීම සඳහා අවම වශයෙන් ක්ලිනික් විසිට්ස් එහෙම නැත්නම් සායන 8කටවත් සහභාගී වෙන්න ඕනේ කියලා අවමයක් තියෙනවා. ඔව් හැබැයි දැන් ඔබ ක්ලිනික් එකට යන්න ඕනේ. ඔබ ක්ලිනික් එකට ගියාම ඔබේ වෛද්‍යවරයා කියයි ඊළඟට එන්න ඕනේ දවස මොකක්ද කියලා. ඒ කියන්නේ සමහරවිට වෙනදා දවස් 2කට යන කාරණා එක දවසකදී සැලසුම් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි සූදානම් විරාමයක් ලබන්න. මේ විරාමයෙන් පස්සේ හදිස්සියවත් ඔබට ක්ලිනික් එකට යන්න බැරුණා නම් මොකද කියලා අපි කතා කරන්න කැමති මේ විරාමයෙන් පස්සේ. ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයා සමගයි අද අපි මේ කතා කරමින් සිටින විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට අදාළව මේ මොහොතේ මාතෘකාව බවට පත්වලා තියෙන COVID-19 ඔය මාතෘකා දෙක තමයි අපි එකට සම්බන්ධ කරගෙන තිබෙන්නේ. දැන් අපි දන්නවනේ කොරෝනා වලින් වැළකීම සඳහා COVID වසංගතයෙන් ඒක පාලනය කර ගැනීම සඳහා ශික්ෂාපද තියෙනවා කියලා. ඒ ශික්ෂාපද ගෙදරදී වළංගු වෙනවා වගේම විශේෂයෙන්ම හිතුවනේ දැන් ගෙදරින් ක්ලිනික් එකට යද්දී තවත් ශික්ෂාපද තියෙනවා අනුගමනය කරන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි කවුරුත් දන්න විදිහට කොරෝනා රෝගීන් වැළකී සිටීමට මාස්ක් එකක් පැළඳිය යුතුයි. හැම විටම අත සෝදන්න ඕනි. සායනයට යනකොට දැන් අපි දන්න අපුරුද්ද සායනයට යනකොට තමගේ ස්වාමි පුරුෂයයි අම්මයි හැම දෙනාම යනවා. ඉතින් ඒක ඊටාත්ම වැරදි දෙයක්. අවශ්‍ය කෙනා විතරයි පුළුවන් නම් මේ ගර්භණී කාන්තාව විතරක් යන්න ඕනේ. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා එක්ක යන්න ඕනේ. අපි දන්නවා දැන් රෝහල තුලටවත් සමහර රෝහල් වල අනවශ්‍ය අත්‍යවශ්‍යයි විතරයි ගන්න. ඒකින්ද ස්වාමි පුරුෂයා පවා ගන්නේ නැහැ. ඒ වගේම සමාවෙන්න දැන් සමාලාවට මෝටර් බයිසිකලයකින් දෙන්න යන එකත් අර කියපු සෝෂල් ඩිස්ටන්සින් තියාගන්න අමාරුයි. ඊළඟට ත්‍රිරෝද රථයක ත්‍රිවිල් එකක පිටිපස්සේ දෙන්න වාඩි වෙලා යනවා කියලා කියන්නේත් ඒ පරතරය තියාගන්න අමාරුයි නේද ඩොක්ටර්? පුළුවන් නම් ඒවත් සීමා කරගන්න එක හොඳයි. ඔව් පුළුවන් තරම් අඩුවෙන් ඒ වගේ කරන්න ඕනේ. ඒ වගේම රෝහල වෙත යනකොට වලලු ඔරලෝසු මුදු මේ කිසි දෙයක් පළඳින්න හොඳ නැහැ. මොකද අනවශ්‍ය විදිහට ඒවට විස බීජ මේ කොරෝනා වෛරස් එක තියෙනවනම් ඒ ස්පර්ශ වෙන්න තියෙන අවස්ථා වැඩි. හෑන්ඩ් බෑග් එකක් අරන් යන්න එපා. මේ සායන පිට ගෙනියන ක්ලිනික් නෝට්ස් විතරක් ගෙනියන්න කියලා අපි මේ මව්වරුන්ට කියනවා. ඒ වගේම දැන් මම බලනකොට නම් ඇත්තටම රුධිරපීඩනය බලලා එනකොට මම වාඩි වෙන්නත් එපා කියනවා. ඒ අමානුෂික ලෙස නෙවෙයි වාඩි වෙනකොට එතන වෙන අපි දන්නේ වෙනත් කොරෝනා තියෙන රෝගියෙක් ආවද කියලා. මොකද මේ කොරෝනා රෝගියේ තියෙන ප්‍රශ්නේ තමයි අද මට වැළඳුනොත් මම සති 2ක් ඇතුළත ඉන්පසුව රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. දැන් චිකන් පොක්ස් රෝගය එහෙම නැත්නම් පැපොල රෝගය නම් අද මට බිබිලි මතුවුනොත් මම දන්නවා ඊයේ පෙරේදා මට මේ රෝගය වෙනත් අයට දෙන්න පුළුවන්. ඒ වගේම අද බිබිලි මතුවන දිනේ සිට සතියකට පසු දවස් 7කට පසු මේ රෝගය මට කාටවත් දෙන්න බෑ කියලා නිශ්චිත වශයෙන් දන්නවා. නමුත් මෙව රෝගයේදී රෝග ලක්ෂණ තමත් දන්නේ නැතුව මේ රෝගය පතුරවන්න පුළුවන්. රෝග ලක්ෂණ නැතුව රෝග මේ විස බීජය වෙනත් අයට මේ සමාජයට දෙන්න පුළුවන්. එම නිසා රෝග ලක්ෂණ නොමැති රෝග වාහකයන් ඉන්න පුළුවන් කොරෝනා වෛරස් වසංගතයේදී. එම නිසා අපි හිතන්න ඕනේ මේකෙන් වැළකෙන්න නම් මම කියන්නේ මේ ගර්භණී මාතාවන්ට හැම කෙනාටම කොරෝනා තියෙනවා කියලා හිතන්න ඕනේ. සැක කරන්න ඕනේ. සැක කරාම අපි දන්නවා මෙයාට තියෙනවා ડોක්ටර්ට තියෙනවනේ අපි කොහොමද ළඟට යන්න පුළුවන් ළඟට යන්න හොඳ නැහැ. මේ අත හොදන්න ඕනේ. ගෙදර ගිහුව පැහැටිය නාන්න ඕනේ. එතකොට තමාට තියෙනවා කියලාත් හිතන්න ඕනේ. තියෙනවද දන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ අනිත් අයට අනේක වළක්වන්න. දැන් මම රෝගීන් බලනකොට හැම රෝගියාටම සැරයක් අත හොදනවා. මාස්ක් එකක් පළඳිනවා. පුළුවන් අවස්ථාවලදී ග්ලව්ස් පාවිච්චි කරනවා. ඒ වගේ මට තියෙනවා නම් අනිත් කෙනාට යන්නේක වළක්වන්න ඕනි.
අනිත් කෙනාට තියෙනවා කියලා හිතන්න ඕන. අනවශ්‍ය තැන් වලට බාඩි වෙන්න හොඳ නැහැ. කිසිම දෙයක් අල්ලන්න හොඳ නැහැ. ඒ වගේ පරිස්සම් වෙලා සිටිය යුතු කාලයක් මේ කාලේදී. එතකොට තමයි අපිට මේ රෝගයෙන් බේරෙන්න. ඔව්. ඒ කියන්නේ නෝනලාට කියන්න තියෙන්නේ මහත්ය විතරක් නෙවෙයි හැමෝම සැක කරන්න. ඒ කියන්නේ හැමෝම මේ රෝග වාහකයෙක් වෙන්න පුළුවන් කියන සැකය තියාගන්න. අර කිව්වාගේ ක්ලිනික් එකට යනවා නම් පුළුවන් තරම් ඔබ තනියම යන්න උත්සාහ ගන්න. ඊට පස්සේ හෑන්ඩ් බෑග් ඒව මොනවත් ගෙනියන්න එපා. ක්ලිනික් එකේ පොත සිංහලේ තේරෙන සිංහලෙන් කොහම ක්ලිනික් එකේ පොත සහ ඒ අවශ්‍ය ලියකියවිලි ටික විතරක් ගෙනියන්න. දැන් ඔබට සමහරවිට ප්‍රශ්නයක් ඇතිනේ මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන නිසා ඔබට ක්ලිනික් එකට යන්න නීතිමය බාධාවක් තියෙනවද කියලා. ඒ ක්ලිනික් එකේ පොත ඔබ ඉදිරිපත් කළොත් ඒක වළංගු ඇඳිරි නීති බලපත්‍රයක් විදිහට ආරක්ෂකංශ පිළිගනීවි. ඒ කියලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් රූපවාහිනියත් අපි දැක්කා කියනවා මේක පාවිච්චි කරන්න පුළුවන් තමාට සායනයට යන්න කියලා. දැන් විශේෂඥවතුමනි හදිස්සියවත් කාට හරි මේ ඇඳිරි නීතියනේ අනිත් ක්ලිනික් තියෙන්නෙත් නැහැ. ඒ නිසා මේ රෝගීන් ඉන්න තැන් වලට අනේකත් හොඳ නැහැ කියලා ගෙදර හිටියනම් ගර්භණී මාතාවක් ක්ලිනික් එකට යන්න නැතුව සායනයට යන්න නැතුව මොකද්ද දින උපදෙස? නේ අනිවාර්යෙන් සායනයට යන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයද. එතකොට මම කිව්වා දැන් අපේ තියෙන රටේ තියෙන එක සති 30 දක්වා සති 4කට සැරයක් බලන්නේ මේ වගේ ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන ආපම වශයෙන් 8 පාරක් යන්න ඕනේ කියලා. ඉතින් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා අපේ රටේ කරන දේ තමයි දැන් මුලින්ම වෛද්‍ය විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා සති 12වට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුමයි මේ කාලේදී මේ ගර්භණීභාවය අඩිතාලම වගේ දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණ. අපි කොහොමද නැත්තම් දින කියන්නේ අන්තිමට ඔසප්පු දිනේ සිට සති 2කින් ඩිම්බයක් නිකුත් වෙන හැම කාන්තාවක්ම මැෂින් එකක් වගේ ඒ වගේම එදාම ගර්භණීභාවයට පත් වෙන කියලා උපකල්පනය කරලා තමයි අපි දරුවා ලැබෙන දිනේ දෙන්නේ. ඉතින් මේක ගොඩක් අයගේ වැරදි කියලා මම නිතරම ඩේටින් ස්කෑන් එක දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණය ගැන කියනවා. ඉතින් ඒක කළ යුතුම දෙයක් සති 12වට අඩුම ගානේ සති 11 12 ඒ වගේ කරන්න ඕනේ. එතකොට තමා ගර්භණීභාවයට පත් වෙලා කියලා දැනගත්තා නම් වෙනත් සංකුලතා නැත්තම් ඒ අවට දැන් ඉංග්ලන්ඩ් වල නම් කියලා තියෙනවා මේ පළවෙනි දවසේ එදාට යනකොට රුධිර පරීක්ෂණත් එදාම කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් පරීක්ෂණ ඔක්කොම කරලා එදා රෝග ඉතිහාසය අරගෙන එදාම ස්කෑන් පරීක්ෂණත් කරගෙන ගෙදර යන විදිහට මේ අපොයින්ට්මන්ට්ස් ලෑස්ති කරන්න ඕනේ. එතකොට තමාට මේ රෝගයට වැළඳෙන්න තියෙන මේ අවස්ථාව අඩු කරගන්න පුළුවන් ක්ලිනික් සායනයට යන එක අවම කිරීම තුළින්. ඊළඟට සාමාන්‍යයෙන් අපි සති 16 17 දී බලනවා ඒක මේ කාලෙදි කරන්නේ නැහැ. ඊට පසුව තියෙනවා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සති 20 21 22 මේ කාලෙදී ඒක මේ එතකොට ඒකට එන්න පුළුවන්. ඉන්පසුව වැදගත්ම දේ තමයි සති 28වටදී කරන දේවල්. මොකද අපේ ආසියාතික රටවල 7 දෙනෙකුන් එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා. දියවැඩියාවට කරන පරීක්ෂණ කරන්නේ සති 28. ඒ වගේම සති 28 දී නැවත වතාවක් හීමොග්ලොබින් පරීක්ෂාව කරනවා. ඇඟේ ඇතිවන වෙනස් වීම නිසා හීමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. යකඩවල අවශ්‍යතාවය වැඩි වෙන්න පුළුවන්. අපේ රටවල නීරක්ත ඉතාමත්ම සුලභයි. ඉතින් මේ කාලේදී යකඩ ප්‍රමාණය අඩු වෙලා හීමොග්ලොබින් අඩු වෙනවා. ඒකට ඖෂධ ලබා දිය යුතුයි. ඉතින් මේ 28වටදී තව එකක් කරනවා. ඒ වගේ අත්‍යවශ්‍යම සායනය වලට ඔබ සහභාගී විය යුතුයි. කෙනෙක් සති 20 21 දී ගියාට පස්සේ ආපහු යන්නේ නැතුව හිටියොත් ඒ අයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඉතින් තමාගේ ක්ලිනික් නෝට්ස් එහෙම නැත්නම් ක්ලිනික් එකේ පොත භාවිතා කරලා රෝහල වෙත යන්න. රජී රෝහලකට ඔබ සායනයට යනවා. ඒ තියෙන දවස දන්නවා. ඒගොල්ලෝ සායනය කරනවා අත්‍යවශ්‍ය අයට යා යුතුයි. පෞද්ගලික අංශේ නම් වෛද්‍යවරයාට රෝහලට කතා කරලා යාම තමා සතු වගකීමක්. මොකද ඕනෑම කෙනෙකුට තමන්ට වගකීමක් තියෙනවා තමාගේ බබා සහ තමා වෙනුවෙන්. දැන් ඇඳිරි නීතිය නිසා බබා හොඳට ඉන්නවා කියලා හිතන්න බැහැනේ. ඒකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන්ම වැදගත් අධි අවදානම් මව්වරුන්ට දැන් මට ළඟදී හම්බුණ අධි අවදානම් කියන්නේ රුධිර පීඩනය සඳහා ඖෂධ ලබා ගන්න මව සති 4ක් එන්නේ නැතුව ඉඳලා තියෙනවා. ඉඳලා එනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඇඳිරි නීතිය නිසා එන්න බැරි වුණා කියලා. ඉතින් ඒක වැඩිහිටි වගකීමකින් යුතු කාන්තාව ගර්භණී කාන්තාව කිය යුතු දෙයක් නෙවෙයි ඇත්තටම. තමන් කොහොම හරි එන්න ඕනි. එහෙම නැත්නම් රුධිර පීඩනය බලා ගන්න ඕනි. ඉතින් තමාගේ වගකීම හරියට සිදු කළ යුතුයි මේ කාලෙදී. එහෙම නැත්නම්
නොයෙකුත් සංකූලතාවලට මුහුණ පාන්න සිදු වෙනවා තමාට සහ දරුවාට. ડોක්ටර් දැන් අධි අවදානම් මව්වරු කියන ගණයට තව කවුද වැටෙන්නේ? ඔව් ඇත්තටම ඒක වැදගත් දෙයක්. ඒකට කියන්න පුළුවන් ගර්භණී භාවයේදී ගර්භණී භාවයට ආවේනික රුධිර පීඩනය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්භණී භාවයට පෙර සිට රුධිර පීඩනය තියෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය වැඩි අය. ඒ වගේම දියවැඩියාව කලින් ගර්භණී භාවයේදී තිබ්බනම් ඉන්සියුලින් කියන එන්නත ලබා ගන්නවා නම් එහෙම නැත්නම් ආහාර පාලනය හෝ ඖෂධ ලබාගෙන තියෙන මවක් නම් ඊළඟ ගර්භණී භාවයේදී 50% අවදානමක් තියෙනවා දියවැඩියාව. ඉතින් ඒවයි අධි අවදානම්. රුධිර පීඩනය වැඩි. කලින් ගර්භණී භාවයේදී රුධිර පීඩනය තියෙනවා නම් මේකේ ඊළඟ ගර්භණී භාවයේදීත් එන්න පුළුවන්. ඒ වගේම කලින් ගර්භණී භාවයේදී වර්ධනීය අඩුවක් තිබිලා දරුවා කලින් බිහි වෙලා තියෙනවා නම් දරුවාගේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා එයාට ඊළඟ වරත් එන්න පුළුවන්. ඒ වගේම කලින් ගර්භණී භාවයේදී ගර්භණී භාවයට සිදුවිය හැකි සංකූලතාවය උදාහරණයක් ලෙස වැදෑම මහ ගැලවිලා මේ අබ්‍රප්ෂන් කියලා එවැනි සංකූලතා තියෙන අය අධි අවදානම් කියලා තියෙනවා. කලින් ගර්භණී භාවයේදී මලදරු උපතක් ඇති වෙලා තියෙනවා නම් එවැනි මව්වරු ඒ වගේ තව ගොඩක් තියෙනවා අධි අවදානම් කියලා. මේ අධි අවදානම් මව්වරු මුල් කාලේදීම සායනයට යනකොට තමාගේ ක්ලිනික් පොතේ ලියනවා අධි අවදානම් කියලා. Taman දන්නවා. නමුත් කලින් ගර්භණී භාවයේදී සති 6-7දී ගබ්සාවක් ඇති වෙලා තියෙනවා. මේක අධි අවදානම් මව්වරනේ සති 6-7දී අධි අවදානම් මව්වරුනේ මම දැකලා තියෙනවා අපේ සායන පතේ ඒකටත් රතු ගහලා තියෙන ඒක බිය යුතු නැහැ. මොකද ඒක 120කට ගර්භණී භාවයේදී සති 6-7 මේ කාලේදී ගබ්සා වීම ඇතිවන්න පුළුවන්. නමුත් ඔබ දැනගෙන ඉන්නවනම් ඔබ අධි අවදානම් මවක් කියලා අනිවාර්යයෙන්ම සායනය වෙත යොමු විය යුතුයි. අපි ගත්තොත් රෝහලක් මේ රෝහලේ රජයේ රෝහලක නම් අනිවාර්යයෙන්ම මේ අධි අවදානම් මව්වරුන්ගේ ලිස්ට් එකක් ටෙලිෆෝන් නම්බර්ස් කිසිම දෙයක් නැහැ. මොකද අපි දන්නවා අපේ ක්ෂේත්‍රයේ හොඳට මේ මිඩ්වයිස්ලා පෞල් සෞඛ්‍ය සේවිකාන් ඉන්නවා. ඒ අයට හොඳට සටහන් තියෙනවා. ඒ වගේම MOH ඉන්නවා. මේ රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ අය ගැන මේ ගෙළුගේ විස්තර ඉතාමත් හොඳට අපේ ක්ෂේත්‍රයේ වෙන කලාපයේ තියෙන වෙන රටවල් වලට වඩා හොඳ මෙහෙයක් ඒගොල්ලෝ ඉටු කරනවා. ඉතින් ඒ අය ඉටු කරනවා ඒගොල්ලෝගේ මගින් තමයි මේ අය යොමු වෙන්නේ රාජ්‍ය රෝහලට. ඔව්. තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපිට කෙටි වෙලාවක් ඉතිරි. ඊට කලින් විරාමයක් ලබනවා. ඉතිරි විනාඩි 5 උපරිම ප්‍රයෝජන ගන්න ලෑස්ති. දැන් වෙනද වගේ පොඩ්ඩක් අසනීපී වෙනස් වුණාම එහෙම නැත්නම් සංකූලතාවක් ආපු ගමන්ම ડોක්ටර් කතා කරලා channel එකක් දාලා යන්න බෑනේ ડોක්ටර්. මේ වෙලාවේදී හෝම්වර්ක් ගෙදරින් ඉඳන් කරන්න තියෙන වැඩ වැඩි නේද? ඔව් ඇත්තටම ගෙදර ඉන්න ඔබට දැන් මම කිව්වා දැන් අපි ක්ලිනික් එකේ සති 4කට සති 2කට සැරයක් බලන්න නැති වෙන්න පුළුවන්. සති 20 බැලුවා ඊට පස්සේ 28 දී ඒ වගේ වෙනස් වෙනවා. ඊට පස්සේ 32 දී මේ වගේ අපි බලන ප්‍රමාණය අඩු කරනවා. එතකන් ඔබට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. දරුවා දඟලන එක ලකුණු කරන්න පුළුවන් සටහනක. මේක සාමාන්‍යයෙන් කරන්නේ සති 20 දී කර යුතු නැහැ. සාමාන්‍ය කියන්නේ සති 30ට පසුව සහ විශේෂයෙන් වැඩි අවදානම් තියන අයට මේක උදේ 8 සිට හෝ 9 සිට රෑ 8 වෙනකම් පැය 12ක කාලය තුලදී සාමාන්‍යයෙන් දරුවෙක් අවම 10 පාරක් දඟලන්න ඕනි. ඒ කියන්නේ පැය 12ක කාලය තුල 10 පාරක් දඟලන්න ඕනි. ඒ වගේම පැය 4කට සැරයක් දඟලන්න ඕනි. කියමු අපි දවල් 12 වෙනකොට දරුවා 8 පාරක් දඟලුවා. 12ට අන්තිමට දඟලුවා. ඊට පස්සේ 1ට නෑ, 2ට නෑ, 3ට නෑ, 4ට නෑ. පැය 4ක් දඟලුවේ නැත්තම් වහම වෛද්‍යවරයා වෙත යොමු විය යුතුයි. ඉතින් මේක තමයි ආසන්න වශයෙන් කියන්නේ. පැය 4කට සැරයක් කියන්නේ පැය 12ට 3 පාරක් නෙවෙයි. පැය 12ක කාලය තුල 10 පාරක් වගේ තියෙනවා. ගොඩක් වෙලාවට මේක අමතක වෙනවා. මොකද මේක සාමාන්‍ය දෙයක්. තමාට සාමාන්‍ය දෙයක් මේක දරුවා දඟලන එක. ඉතින් වෙන රාජකාරික නියුතුන් මේක මතක නැති. එතකොට මම මතක් වුණාම තමයි බය. එහෙම වගේ තමයි ගොඩක් අය. ඉතින් ඔබ ගෙදර ඉන්නකොට ඒක කරන්න පුළුවන්. ඊට අමතරව 10 පාරක් දඟලනවා, පැය 4කට දඟලනවා. නමුත් තමාන්ට තේරෙනවා නම් ඊට වඩා අද වෙනස් දඟලීමේ වෙනසක් තියෙනවා කියලා වෛද්‍යවරයා වෙත යොමු විය යුතුයි. ඉතින් මේ සටහන පතක් ඔබ අන්තර්ජාලයට පිවිසුත් මේ chart එකක් ගන්න පුළුවන්. ඒකේ විස්තර තියෙනවා. ඉතින් මේක ඔබට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. අනිත් තව කාරණයක් තියෙනවා. දැන් මාසයක් විතර වෙනවා මේ ඇඳිරි නීති තත්ත්වය රට පුරා ක්‍රියාත්මක වෙලා. එතකොට දැන් මේ අතරතුර ගැප් ගැනීමක් සිදු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සායනයට අලුතෙන් යන්න ඕනේ. මොකද කරන්න
කරන්න ඕනේ ડોක්ටර්? ඔව් එතනදිත් අවදානම් රෝගීන් ඉන්නවා ගර්භාෂයෙන් පිට ගර්භණී භාවයක් ඇති වෙන උදාහරණයක් ලෙස කලින් ගර්භණී භාවයක් ගර්භාෂයෙන් පිට තියෙනවා නම් එහෙම නැත්නම් ශ්‍රෝණිය සම්බන්ධ ශල්‍ය කර්ම කරලා තියෙනවනේ ගොඩාක් කාලයකට පසු මද ස්වභාවයෙන් ගර්භණී භාවයට පත් වෙනවා නම් එවැනි අය කලින්ම රෝහල වෙත යොමු යුතුයි. අධික වේදනාව රුධිර වහනේ තියෙනවා නම් කලින්ම රෝහල වෙත යොමු යුතුයි. එහෙම නැත්නම් Taman දැනගත්තට පසු සති 8 9 අන්තිමට සප්පුද්දිනේ සිට සති 8 9 10 මේ කාලයේදී වෛද්‍යවරයෙක් වෙත යොමු වුණාම රෝහලට යොමු වුණාම ඇති මේ තියෙන තත්ත්වය නිසා අනවශ්‍ය ලෙස නොයා. ඔව්. තවත් බොහෝ ගැටලු තියෙනවා. හැබැයි කාලය අපිට ඉඩක් දෙන්නේ නැහැ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ගර්භණී සමය සහ මේ කොවිඩ් ආසාදනය වීම පිළිබඳව ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් ඔබ 1390 දුරකථන අංකයට කතා කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. අපි සූතිය පළ කරන්න ඕනේ මේ මොහොතේදී අපව මුණ ගැහෙන්නට පැමිණියාට මීටියෝ ડોක්ටර් වැඩසටහනට පැමිණියාට ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතාට නිරෝගී සුව ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. අපි නැවත ලබන සතියේදී හමු වෙන ප්‍රාර්ථනාවෙන් සමුගන්නවා. එතෙක් ඔබ නිරෝගීව සුවසේ හිඳින්න. ඔබට ආයුබෝවන්.